ලියාගන්න දරුවන් මාතෘකාව විද්‍යාත්මක අංකණය සහ වටයිම විද්‍යාත්මක අංකණය සහ වටයිම පුතේ මෙහෙමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ මොකද්ද? විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ මොකද්ද? හරිද? ඔයාලා බලන්න පුතේ සාමාන්‍යයෙන් අහින්ද ඔයාලට මාව ඇහෙනවද කියන ඉස්සෙල්ලා? ඔයාලට මාව ඇහෙනවද? ඔව්. එතකොට ඔයා දන්නවා පුතේ අපි විද්‍යාත්මක දැන් ලෝකේ ඕනෑම එකක් තියෙනවා අපි කියනවා මේ හන්ද ඕනෑම දෙයකට විද්‍යාත්මක අර්ථයක් තියෙනවා. දැන් ඕනෑම ලෝකයක ගත්තොත් විද්‍යාත්මක නාමයක් තියෙනවා නේද? ඒ කියන්නේ දැන් අපි අතර පස්සේ ඔයා දන්නවා දැන් ගහක ශාකයක් ගත්තත් විද්‍යාත්මක නාමයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි විද්‍යාත්මකව යම් දෙයක් අර්ථ දක්වන ක්‍රමයක් තියෙනවා. නේද? එතකොට පුතේ මෙහෙමයි ලෝකයේ සංඛ්‍යා භාවිතා කරද්දී ඕනෑම සංඛ්‍යාවක් හදාරන යම් මෙතඩ් එකක් තියෙනවා, ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ලෝකයේ ඕනෑම සංඛ්‍යාවක් හදාරන යම් ක්‍රමයක් තියෙනවා. ඔන්න ඕකට තමයි කියන්නේ පුතේ විද්‍යාත්මක අංකණය කියන්නේ. ඒ කියන්නේ ලෝකයේ ඕනෑම සංඛ්‍යාවක් ගැන හැදෑරීමේදී විශේෂයෙන්ම ඔයා දැන් විශ්වවිද්‍යාල වගේ අධ්‍යාපනයට ගියොත් එහෙම පුතේ අපි ඉගෙන ගන්න දැන් අපේ ක්‍රමේ නෙවෙයි. අපේ ඔය අපි කියන්නේ සාමාන්‍ය සංඛ්‍යාවක් කියද්දි 10 100 1000 නේද? අපේ මෙතනට තියෙන ලක්ෂය කෝටිය මිලියනය මේ ආකාරයට තියෙනවා අපේ ක්‍රමයක් තියෙනවා. හැබැයි ඔක අපේ ක්‍රමේ නෙවෙයි. දැන් මේ ලෝකයේම යම් සංඛ්‍යාවක් ගැන කතා කරන විදියක් තියෙනවා. මොකද හේතුව අපි දැන් කඩේ තියෙන බඩු මිල කියන්න නෙවෙයි. දැන් පරමාණුවක අරය ගත්තට පස්සේ ලෝකෙම කතා කරන්නේ එකම අගයක්. නේද? මේ අපි ගත්ත පෘථිවියේ අරය. නේද? අපි ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපි සාපේක්ෂව හිතන දේවල් තියෙනව නේද? ආලෝකයේ වේගය. හරිද? මේ වගේ සමහරක් අගයන් ඉතා විශාලයි. දැන් සමහරක් අගයන් ඉතා විශාලයි. තේරෙනවද? සමහරක් අගයන් ඉතාමත් කුඩායි. මෙන්න මේ දෙකම හදාරන්න පුතේ අපි විද්‍යාත්මක අංකණය කියලා යම් තියරියක් පාවිච්චි කරනවා. එහෙනම් මයි දරුවෝ තේරුම් ගන්න ඕන අපි විද්‍යාත්මක අංකණය කියලා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අහගන්න සංඛ්‍යාව දක්වන ලෝකයේම මුළු ලෝකෙම පාවිච්චි කරන ක්‍රමයක්. දැන් අපි ගත්තොත් අපි කලාප හතරයිනේ දන්නේ. ඒකක දහස් මිලියන බිලියන. දැන් ඕට වඩා විශාල සංඛ්‍යාවක් ආවොත් ඒ සමහරක් ඔයා දකින්න නැතිනේ ගණන් වලට ගියා නම් අර මේ සමහරක් වෙලාවට ඔයා ගියා නම් ගණිතාගාරයක් එහෙම ඔව් පුතේ ගණිතාගාරය කියන සමහරක් ඒව කියන්න ලැජ්ජයි කට්ටිය ඉස්සරහා. නේද? ඇයි බුදුන් මේ කෙල කෝටිය කෙල කෝටිය දුවම් මේ පිස්සු වැදෙනවා ගන්න. ඒ ඇවිල්ලා අපේ ටෝක්ස් නේ. ඌ හරියන්නේ. ලෝකෙටම හරියන ක්‍රමයක් තියෙන්න ඕන. මම වැඩේට බහින්නම්. වැඩේට බහැලා බලමු මේ මොකද්ද ක්‍රමය කියලා. හරි ලේසි. හරි. එතකොට ඔන්න බලන්න පුතේ ඔයාලා අපි විද්‍යාත්මක අංකණය කරන්නේ ඉතාමත් සරල තියරියක්. ඔව්. ඒ වගේ සංඛ්‍යා කෙටි කර දක්වන ක්‍රමය. සංඛ්‍යාව කෙටි කරන්නේ සංඛ්‍යා කෙටි කරන්න බෑ පුතේ. සංඛ්‍යාවම දක්වන තවත් ක්‍රමයක්. දැන් එක කියන්නේ එකම තමයි. මෙන්න මෙහෙම 100. 100 දක්වන පුතේ මෙන්න මෙහෙම 100 එක ගුණ කිරීම ඒ කියන්නේ බිඳුව 10 දෙවෙනි බලය. දැන් මේ තියෙන්නේ 100ම තමයි. මේ සංඛ්‍යාවම දක්වන තවත් ක්‍රමයක්.
අපි කියනවා 10 බලයක් උපයෝගී කරගන්නවා. අපි පොඩක් කරලා බලමු මේක આવොත් බලමු. ඔන්න ඔයා බලන්න මට ඕන අපි එතකොට විද්‍යාත්මක අංකනයේදී කරන්නේ යම් සංඛ්‍යාවක පූර්ණාංශය 1 සිට 10 දක්වා. ඒක 10 නෑනේ. 1 සිට නේද 10 දක්වා ඇති. තේරුණාද? 1 සිට 10 දක්වා ඇති පූර්ණ සංඛ්‍යාමය කොටසක්සේ දක්වමින් එම සංඛ්‍යාව 10 බලවලට නංවනවා. ඒ කියන්නේ ඔයා තේරුම් ගන්න ඕන යම් සංඛ්‍යාවක පූර්ණාංශය 1 සිට 10 දක්වා 10 ගන්න නැහැ. ඒ කියන්නේ 1 සිට මොකද්ද 9 තෙක් අපි යන්නේ ආකාරයට පුංචි උනේ අහගන්න. දැන් මේක ගත්ත බලන්න 253 අපි කරන්නේ හැමතිස්සෙම මෙයාගේ විද්‍යාත්මක අංකණය තුලදී මෙයාගේ පූර්ණාංශයට ගන්නේ එක ඉලක්කමක් විතරයි. ඒ කියන්නේ මෙයාගේ පූර්ණාංශයට ගන්නේ එකත් 1 සිට 9 තෙක් ඇති ඉලක්කම් වලින් එකයි ගන්න. එතකොට මෙතන ගන්න වෙන දෙක. අපි මෙන්න මෙහෙම ලියන්න වෙනවා. 2.5යි 3 කියලා ලියන්න වෙනවා. අරගෙන යම් 10 බලයකින් එතකොට මට කියන්න 253 කියන්නේ 2.5යි 3 ගුණ කිරීම 10 කවුද? 253 කියන්නේ මේක මම පුංචි උන්ට කියා දෙන්නම්. මොකද මම පාඩම කරපු හින්දා අපි මෙහෙමනේ පුතේ මේක 253 මම දශම ස්ථාන දෙකක් පන්නන්න ඕනින්ද 100ෙන් බෙදනවා. දැන් ඔයාටයි මටයි ඕන ආකාරයෙන් තේරුම් ගන්න කවුරුවත් පන්නන්නේ කියලා ඔයාටයි මටයි ඕන ආකාරයෙන් බෙදීම් කරන්න බෑ. මම මේකේ දශම ස්ථාන දෙකක් පැන්නීමේ බලාපොරොත්තුෙන් 100ෙන් බෙදලා අපේ වෙච්ච දෝෂي අයින් කරන්න ආයෙ 100ෙන් උඩ කරනවා. ඔයා බලන්න පුතේ දැන් මේකේ 100ට 100 කැපුණට පස්සේ කවුද තියෙන්නේ 253ම තමයි. හැබැයි ඔයා තේරුම් ගන්න 100ෙන් බෙදුව කියන්නේ මොකද්ද? දශම ස්ථාන ගාන දෙකකින් වැඩි වෙනවා. දශම ස්ථාන දෙකක් එනවා. 100 කියන්නේ 10 2. අන්න බලන්න. 253 කියන්නේ 2.5යි 3 ගුණ කිරීම 10 2. ඕකේ. මෙයාගේ වැදගත්ම තියරේ තමයි විද්‍යාත්මක අංකනයේදී කරන්නේ එම සංඛ්‍යාවේ පූර්ණාංශය සකස් කරනවා පුතේ 1 සිට 9 තෙක් ඇති පූර්ණ සංඛ්‍යාවක් විදිහට සකස් කරමින් එම සංඛ්‍යාව 10 බලවලට නංවනවා. එම සංඛ්‍යාව 10 බලවලට නංවනවා. තේරුණාද? පූර්ණ සංඛ්‍යාමය කොටස විතරයි මම කතා කරේ. එතෙන්ට එන්න පුළුවන් මොකද්ද? 1 එන්න පුළුවන්, 2 පුළුවන්, 3 පුළුවන්, 4 පුළුවන්, 5 පුළුවන්, 6 7 8 9. පූර්ණ සංඛ්‍යාමය කොටස. තේරුණාද? දැන් මේක ආව කියන්නේ දැන් ඔයාලා දැක්කා. දැන් මේකේ දෙකක් පැන්නු 10 ධන 2යි. මේක ආව කියන්නේ දැන් මට කියන්න මේකේ පූර්ණාංශයට කවුද ගන්න ඕන? විද්‍යාත්මක අංකණයෙන් කියන්නේ එම සංඛ්‍යාවේ පූර්ණාංශය එකත් 1 සිට 9 තෙක් ඇති ඉලක්කමක් නම් දැන් මෙයාගේ පූර්ණාංශයට කවුද එන්න ඕන කියන්නේ? දැන් මෙයාගේ පූර්ණාංශය වෙන්න ඕන කවුද? දැන් මෙයාගේ පූර්ණාංශය වෙන්න ඕන 4. 4.6යි 7.5. මම කීයක් පැන්නුවද කියන්නේ? මම කීයක් පැන්නුවද? 1යි 2යි 3යි 10 3. හරිද? හරි. හරි. මේක આવොත් දැන් මෙයාගේ පූර්ණාංශය කවුද දෙන්න ඕන? දැන් මෙයාගේ පූර්ණාංශය කවුද දෙන්න ඕන? කියම් පුතේ.
කියන්න. හරිද? කවුද? 8. එතකොට මම මේක මෙහෙම ලියාගන්න දැන් 1යි 2යි 3යි 4යි 10ේ 4. ඉතින් මේ බිඳුව තිබුණත් එකයි නැතත් එකයි. දැන් ඔයාට එහෙනම් විද්‍යාත්මක අංකණය කියන සංකල්පය ගැන යම් වැටහීමක් එන්න ඕන. ආවද වැටහීමක්? අපි විද්‍යාත්මක අංකණය කරන්න සිතුක පුතේ වැටහීමක් ආවද කියන්න? අපි විද්‍යාත්මක අංකණය තුල කරන්නේ මොකද්ද කියලා වැටහීමක් මයිපට වුන්ට ආවද? ආවා. සිතුක ආවද? ඔව්. මෙන්න අහන් ඉන්න මේකයි වෙන්නේ විද්‍යාත්මක අංකණයේදී සිදු කරන්නේ යම් සංඛ්‍යාවක පූර්ණාංශය 1 සිට 9 තෙක් ඇති. තේරුණාද? 1 සිට 9 තෙක් ඇති ඉලක්කමකින් සකස් කරලා එම සංඛ්‍යාව 10 බලවල නංවනවා. හරි, ඒක තමයි ප්‍රනීත්. අපි පොඩ්ඩ ඉස්සරහට යන් ලියන මාතෘකාව ලියන්න පුතේ. ලියන්න. එක හෝ ලියන්න එක හෝ එකට වඩා විශාල සංඛ්‍යාවක් මාතෘකාව. එක හෝ එකට වඩා විශාල සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. එක හෝ එකට වඩා විශාල සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. ලියන්න විද්‍යාත්මක අංකණයේදී මයිදරුව ලියාගන්න දිරිදු විද්‍යාත්මක අංකණයේදී සිදු කරනුයේ මේක පස්ස ලියාගන්න විද්‍යාත්මක අංකණයේදී සිදු කරනුයේ දී ඇති සංඛ්‍යාවේ පූර්ණාංශය හොඳේ පූර්ණාංශය විතරයි. පූර්ණාංශය එක හෝ කියන එක එනවා. එතකොට එක හෝ එකත් 10ත් අතර දී ඇති සංඛ්‍යාවක පූර්ණාංශය උනිපුන් ස්ලෝ වෙන්නම්. දී ඇති සංඛ්‍යාවක පූර්ණාංශය එක හෝ එකත් 10ත් අතර එතන එක හෝ එකත් 10ත් අතර ඒතර කියනවනේ එක හෝ එකත් 10ත් අතර පිහිටි සංඛ්‍යාවක් සේලියා එක හෝ එකත් 10ත් අතර පිහිටි සංඛ්‍යාවක් සේලියා එම සංඛ්‍යාව 10 බලවලට නන්වා ලිවීමයි. යම් සංඛ්‍යාවක පූර්ණාංශය එක හෝ එකත් 10ත් අතර පිහිටි සංඛ්‍යාවක් සේලියා එම සංඛ්‍යාව 10 බලවලට නන්වා ලිවීමයි. ඒ කියන්නේ අපි සකස් කරනවා යම් සංඛ්‍යාවක පූර්ණාංශය එක හෝ එකත් 10ත් අතර පිහිටි සංඛ්‍යාවක් සකස් කරලා එයාව 10 බලවල නංවල ලියනවා.
අරයා ගැන බලාගෙන ලියනවා. තේරුණාද දිනිදු? දැන් දිනිදු කියන උදේ ආවෙ නැත්තේ මොකද කියලා දැන් මතක් වුණේ මට. අයියා කොයි තාත්තා Facebook දාලා තිබෙ එන්න එපා කියලා බලා දේවා. හරිද? මම දැක්කා. ඒ දිනිදු. හරි. ආගන්න මම දැක්ක දාලා තියෙන ඊයේ. ඕකේ. මාත් හැබැයි ෂෙයා කරා. මාත් ඒක තාම කිව්වා. ඒක තමයි හොඳම කතාව පුතේ හරිද? මේ දවස්වල නම් බුදු අම්මේ ඉන්න එපා. හරි. යන්තම් පරිස්සම් වෙලා ඉන්න නේද? ආයෙත් කියන්නම් අහගන්න යම් සංඛ්‍යාවක පූර්ණාංශය එක හෝ එකක් 10ත් අතර එක හෝ එකක් 10ත් අතර පිහිටි සංඛ්‍යාවක් සේලියා එක හෝ එකක් 10ත් අතර පිහිටි සංඛ්‍යාවක් සේලියා එම සංඛ්‍යාව 10 බලවලට නැන්වීමයි. එම සංඛ්‍යාව හරි ජනිදුයි දවම් පුතේ ජනිතු මං කියා දෙන්නම් ස්ටෙප් බයි ස්ටෙප්. එම සංඛ්‍යාව 10 බලවලට නැන්වීමයි. ඒ කියන්නේ යම් සංඛ්‍යාවක ඔයාලා බය වෙන්න එපා මට අර්ධයකින් බලට දාපන්. ගෙදර බල්ලෙක් කියනවා අද ඍණ සංඛ්‍යාවොත් මං අනේ හත් දෙයියනේ ඉදපන්කෝ මං කියන්න මම මේ සියල්ල කියා දෙන්නම්. හොඳද? එයා සුට්ටක් ඉවසන් ඉන්න. සියල්ල දෙන්නම් ඉන්නකෝ. මේක මං කවි සින්දු ඕන පාඩමක් නෙවෙයි. එච්චර මේක අමාරු නෑ. ඒකයි මේකට කවිය සින්දුවක් ඕනේ නෑ. මේක විනාඩි පැය භාගයෙන් පාඩම ඉවර වෙයි හරිද? තේරුණාද? මේක අමාරු නෑ. හරි අහගන්න. දැන් මයි පුතාලා දූල තේරුම් ගන්න ඕන අපි කොහොමද සංඛ්‍යාව ගන්නවා? ඒ සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාවේ කොටස සකස් කරනවා. හරිද? විද්‍යාත්මක අංකණයෙන් ලියනවා. ඕක තමයි ස්ටෙප් එන්නේ හරිද? දැන් මෙහෙම ගත්තොත් අහගන්න මේ වගුව තුලින් හරි පැටවු මේක පොඩ්ඩක් ලියා ගන්නකෝ. මෙලෝදියක් දැනට තේරෙන්න ඕනේ නැහැ. මට බැන බැන ලියපන් මේක. මට හොඳටම බැන බැන මේක ලියපන්. උදේ පාන්දර මෙලොවත් තේරෙන්න උගන්නන්නේ. බැන බැන මේක ලියපන්. ඒ ජනිදු ඒ කවුද? ජනිදු ඒ කවුද? මට බැන බැන මේක ලියන්න. මාතෘකාවෙන් පස්සේ දැන් මෙහෙමයිදි කට්ටිය දැන් තමයි අවදි වෙන්නේ. දැන් තමයි තාවලම යනුවා ඉන්නේ පන්ති. ඒක පුදුමාකාර නින්දක් හරිද? මං 6යි කාලා 6:25 වගේ වුණා. මොකද බම්මුදේ බං 4 ඉඳන් අවදිලා හරිද? මේ ෆෝන් එකේ charge කරනවා, අහා ප්ලග් එක ගාවට යනවා, මෙහා ප්ලග් එක ගාවට යනවා, charge pin මාරු කරනවා. බුදු අම්මේ. අන්තිම යන්තම් අන්තිම විනාඩි 5 යද්දී හරි ඕකේ හරි දැන් එතකොට පුතේ හරි එහෙනම් මයි දූලා මගේ පුතාලා මයි පුංචි උන් චුට්ටක් අහන් ඉන්න දැන් මම ඔයාට සරලව ලස්සනට කියා දෙන්න මේක වෙන්න අර්ථ දැක්වීමත් එක්කමයි කියා දෙන්නේ හරි ඔන්න බලන්නකෝ දැන් මම අර ජනිතු කිව්වේ අපේ ජනිතුනේ අපේ මට දනිතු කියනවා සර් මේක කියා දෙන්න යන බලන්න පුංචි උන් ඇඩ්වයිස් දෙනවා මේ පිළිගන්නවා මෙහෙම කළා පුංචි උන් ඇඩ්වයිස් දෙනවා සර් ඔය මේ ගානත් එක්කම අර්ථ දැක්වීම කියා දෙන්න
අන්න ඒක තමයි වටින්නේ ජනිදෝ. ඔන්න මේක බලන්න. යම් සංඛ්‍යාවක මෙයාගේ පූර්ණාංශය මෙහෙම ගන්නවා. 1 හෝ 1/10ත් අතර දෙක තියෙන්නේ බං 1 හෝ 1/10ත් අතරනේ. පිහිටි සංඛ්‍යාවක් සේලියා එම සංඛ්‍යාව දැන් මේකමයි ලියන්න ඕන. අපි 28 සමාන වෙන්නේ 2.8 ගුණ කිරීම 10 බලවලින් ගත්තොත් 10 කවුද? දැන් මට කියපන් 28 සමාන වෙන්නේ 2.8 ගුණ කිරීම 10 කවුද? 10 කවුද? අන්න බලහන් මයි පුංචුන් ලස්සනට බබ්බු වගේ උත්තර දානවනේ. කවුද 10? 10 කවුද? මං අනේ 10 කවුද? අන්න සංජානත් උත්තර දානවනේ. 10 එක පුතේ 10 එක. කෝ බලන්න තේරුණාද? දැන් බලන්න ඔන්න ආයෙත් කියනවා මේක ආවොත් බලන්න පුතේ දැන් යම් සංඛ්‍යාවක දැන් මේ සංඛ්‍යාවේ මට පූර්ණාංශය මේ සංඛ්‍යාවේ පූර්ණාංශය මට සකස් කරන්න ඕන මේ සංඛ්‍යාවේ පූර්ණාංශය සකස් කරන්න ඕන 1 හෝ 1/10ත් අතර පිහිටි දැන් ඔබ දන්නවා 1 හෝ 1/10ත් අතර 11 නෑනේ බං ඊයා චිකයප්ප 1 ඉලක්කම් ටික මතක් කරගනින් මගේ එකා කවුද ඉන්නේ 3 එතකොට පුතේ 3.0.24 උඹ මට කියහන් සිංහලෙන් පැහැදිලිව දැන් 10 බල කීයක් ඕනද කියහන්කෝ 10 බල 1යි 2යි 3යි ඇයි 1යි 2යි 3යි 10 තෙවන බලය අන්න සබ්ජෙක්ට් එක දැක්කද ඔය සබ්ජෙක්ට් එක දලිතෝ දැක්ක සබ්ජෙක්ට් එක සිතුක බුදිද ඒ හැටියේ අයිගේ ඒ හැමදාම බුදි මේ වෙලාවට හරි ඊට පස්සේ තේරුණාද තේරුණා මේක ඒ ඇත්තටම ජනිතු සිතුක අද නැද්ද මේක આવොත් 300 දැන් කීයක් පන්නන්න ඕනද කීයක් දැන් බලන්න 3 අපේ ළමයි කියයි සර් මෙහෙම කැතයිනේ කියලා දැන් ඔයාට මෙහෙම කැතයි නම් දෙකක්නේ පෙන්නුවේ මෙහෙම කැතයි නම් ඉතින් මෙහෙමයි කැත ලස්සන කරන්න ඉතින් ඒක අවුලක් නෑ හැබැයි මේක ලිව්වත් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ හොඳ දැන් අපේ පුංචි උන්ට සමහරක් කට්ටියට මේක කැතයි වගේ දෙනව නම් කැතයි ලැජ්ජයි හිරිකිතයි වගේ ගතියක් එනවා නම් අරක ලියන්න තේරුණානේ වයිට 3 ගුණ කිරීම 10 2 ඉන්නවද මේක આવොත් කියන්නේ හරි පුළුවන් නම් මේක ලියන්න බලන්න ටක් ගාලා බලමු කාටද පුළුවන් කියලා 5000 ලියන්නේ කොහොමද 5000 අන්න දැක්කද මගේ දරුවෝ දක්ෂයි මයි දරුවෝ පට්ටයි 5000 කොහොමද ලියන්නේ නියමයි මිහාන් නියමයි මයි පුතේ 5000 5 ගුණ කිරීම 10 කවුද 5 ගුණ කිරීම 10 කවුද පුතේ මං ඔයාලට කියනවා මේ වීඩියෝස් එක ආයෙත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම ඔව් 5 ගුණ කිරීම මයි පුතේ ඔයාලට තේරෙනව ඩොට් එක දාලා දශම දාලා මෙහෙම තියන්න 1යි 2යි 3යි 10 3යි ඒ කියන්නේ 5 ගුණ කිරීම 10 3 දැනුත් පාඩම බොක්කට නොගිය එක පැටියෙක් හරි ක්ලාස් එකේ ඉන්නවද පාඩම බොක්කට තාම ගියේ නෑ නිකේත
නිකේතගේ එහෙනම් පුතේ හිස් බඩේ කේස් එකක් තියෙනවා ඒකයි නිකේත ඔය සමහරක් අයගේ හිස් බඩට ඕව යන්නේ වතුර ගම් බීලෙන්න ගිහිල්ලා දිනිදු තාම බොක්කඩ ගියේ නැත්තම් පුතේ ගිහිල්ලා වතුර ගම් බීලෙන්න මොකද සමහරක් අයගේ හිස් බඩට මේව යන්නේ නැහැ ඒකෝ තැම්බිලිඩියක් බොන්න තාත්තට කියලා තැම්බිලිඩියක් ගෙනත් බොන්න ඕ 5.0 අහගන්න චමිදු මෙහෙමයි මේක අහන් ඉන්න ඔව් මෙහෙම තිව්වක් කමන්නේ මේක නම් ලස්සනයි හොඳ මෙහෙම ඇත්තටම මෙහෙම ලස්සනයි මිදු තුන තියන්නේ නේද හරි දැන් හිස් බලදී කුක්කු පිටි බොන්නක් බෑනේ දෙයියනේ කියලා මේ ආණ්ඩුව කරා නම් හොඳ දෙයක් මොකද්ද පුතේ පිටි නෑ ලොකු දෙයක් නේද පුතේ ලොකු දෙයක් මොකද හේතුව වස බොන්නේ නැනේ පුංචි උන් දැන් නෑ ඉතින් ඔයයිලට ඒ කාලේ මතකයක් නෑ අම්මගෙන් තාත්තගෙන් අහනකෝ ඊ ඇත්ත හරි පුදුමයි බං ඒ කියන්නේ මේ වෙනස් වීම බං අවුරුදු නේද අවුරුදු කීපයක කාලයක් තුල දැන් අපි ඇවිල්ලා දැන් උඹලා මේ අපිට වයසයි කියන්න එපා මහ වයසක් ගිහින් නෑනේ බං අරද දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා හරිද යම් කාලෙ තුල අපිට පොඩි කාලේ හොඳට මතකයි හරිද හැම ගෙදරකම ඇත්ත අපි හිටපු සෑම ගෙදරකම දැන් ඔයාලගේ අම්මා තාත්තෙන් අහන්නකෝ අපි හිටපු සෑම ගෙදරකම දැන් අපේ ආච්චි අපේ සී අපේ මාමලයි ගෙවල් වල නැන්දලයි ගෙවල් වල හැම ගෙදරකම මොකද සාමාන්‍යයෙන් පුතේ ගවයෙක් ඇති කරා ඇත්ත කතාව මේ හරිද ඔයා කියන්නේ අපි තරම් හරිද ඒ කියන්නේ ඉස්කෝලේ ඇරිලා එන්නේ හරිද ඕනෑම තරම් කිරි හරිද ඒ කිරි විතරනේ මට මතකයි මට එන්නේ මීටර වෙන්නේ ඒ කියන්නේ ඊට පස්සේ ගන්න නේද ඒ කිරි වලින් මුදවල ගන්න දේවල් අපේ ඇඟෙත් ගන්නවා අර ඇගේ තියෙන සමහරක් වෙලාවල් වලට අර අම්මලම කියනවා ඒ අම්මතුණී වෙන්න කරපුතු ඒ ගතිය යන්න එහෙම කියලා ගානව හරිද මං එහෙම කාලයක් තිබුණා හරිද ඒ කාලේ හලෝ මාර ඒ නේද අපි හවස් තනකොළ කපන්න යනවා තනකොළ ගෙනත් දානවා තව එක තමයි නේද ඔව් ඔන්න කිරි මෝරු කියලා දානවා දිනිදු ඒවා ඇඟේ ගන්නවා ඒ කියන්නේ ඇඟේ ඒක අනිවාර්යෙන්ම කරන දෙයක් හරිද ඒක නිසා ඉතින් ඒ කාලේ පුදුමාකාර විදියට ඉතින් අපේ ගවල් පරිසරයේ තිබුණ අපි කවදාවත් කඩේ පිටි පීලා නැහැ. හරිද? එහෙම නැහැ. නේද? අපි හොඳ කිරියක් බොනවා. මොකද හැම ගෙදරකම මේ කාලේ වගේ කිරි බිස්නස් කරන්න බෑ පුතේ. හරිද? ඒ කාලේ. කිරි බිස්නස් කරන්න බෑ. එහෙම ලොකු බිස්නස් එකක් යන්නේ නැහැ හරිද? ඒ තිබුණු ආර්ථික රටාව අපි අපේම දේශපාලඥයෝ වෙනස් කෙරෙව්වා. නේද? ඉතින් එහි ප්‍රතිඵල තමයි පිළිකා කාරකත් එක්ක ඇවිල්ලා අපි මුක්ති විඳින්නේ. නේද? අපි ඒ කාලේ සව්වට කොච්චර බොනවද? සවුදාවනේ. අපි දැන් ඒව පාවිච්චි කරන්නෙම නෑනේ හලෝ. නේද? ඉතින් ඒක ප්‍රතිඵල දැන් ඔයාලට මන් දන්නේ අපේ ගෙවල මේ අම්මලා ඇති මේක බලන කියයි අම්මලා. අපේ ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා බං ඇඹුල් කෙසෙල් ඇවරියා කනවම තමයි හැමදාම. මන්නම් එහෙමයි. හරිද? ගෙදර බං ඇඹුල් කෙසෙල් කන නොවිදිනුගේ දවසක් අපේ ගෙවල් වල නෑ. හැමදාම දෛනිකව ෂුවර් අනිවාර්යෙන් පුතේ කෙසෙල් ඇවරියා ගෙදර කෙසෙල් කෙනක් තියෙනවම තමයි ඉදිලා. හරිද? දිනපතා අන්නාසි ගෙඩියක් අමුවෙන් පට්ට ගහනවම තමයි. අන්නාසි ගෙඩියක් තලලා නොකාපු දවසක් මං හිතන්නේ මගේ පාසල කාලේ තුල නැතු ඇති. කොච්චර ඉදිච්ච අන්නාසි ගෙදර තිබුණා පුතේ අමු ගෙඩියක් එච්චර තියෙනවා බං හරිද? නේද? එතකොට තේරුම් ගන්න එහෙම කාලයක් පසු කළා තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඔව් රණුදී හරිද? එහි පුරුදු තමයි රණුදීගේ අම්මට කරපු ඉස්කෝලේ හැපත් එක පැනලා කෑවේ අහගන්න ඕවා. තේරුණාද? ඒක නිසා හරිද? ඔයාලා තේරුම් ගන්න මේ වගේ කාලයක් පසු කරලා ආපු අපි අද විහිං රෝගීන් බවට පත් වෙන්නේ මොකද්ද? මේ නවීනයි කියන සමාජය ගන්න ගිහිල්ලා. රටේ ග්ලෝබල් ප්‍රශ්නයක් වෙලා හරි මම මේව නවතිනවා නම් පට්ට ෂෝක්. හරි. මේ ගාන අහගන්න මේකාවොත් 48000 කියන්නේ 48000 මොකද වෙන්නේ 48000
කීයද? කීයද වෙන්නේ? 48000. බලන්න. මයි දරුවෝ ඔක්කොම chat එක දානවා ලස්සනට බබ්බු වගේ 48000. මෙහෙමනේ පුතේ මේ අහගන්න මෙන්න බලන්න 4.8. දැන් ඒක අපි දන්නවනේ 1යි 2යි 3යි 4ක් පන්නලා අන්න චන්දිනු 10 4 දැක්කද? ඔයි දැක්ක මං අහන්නේ දැක්කද කියලානේ අහන්නේ. හැදුවා නියමයිනේ. ඊට පස්සේ පුතේ මේක බුදු අම්මේ මෙන්න ගාන මේක සර් 4.8යි බිඳුව. කමන් නෑ පුතේ බිඳුව දැම්ම කියලා දෝෂයක් වෙන්නේ. අර අනවශ්‍ය බරක් ඇයි පස්සෙල්ලගෙන ඉන්නේ අනේ. ඕනේ නේ පුතේ. මේක මේ ගාන්න නම් ළමයින්ට අමාරුයි නේද? මේ ගාන ජනිදු පුතේ මම පස්සේ වගේ chat එක බලන්නම්. මේක මොකද වෙන්නේ? එකයි 2යි 3යි 4යි 5යි 9.7යි බිංදුවයි 2යි 5යි 6 10 කීයද? 10 කීයද? 5. හරිද? හරි එහෙනම් මේ ටික ලස්සන මම ලස්සන ගණන් ටිකක් දෙන්නම් පස්සේ මේ ටික ලස්සන ලියාගන්න. ලියාගත්ත නේද ඔයාලා? ලිව්ව මාත් එක්කම නේද? ලියාගන්න. දැයිති කොරෝනා තත්ත්වයේ නේද ගම් බට කරන් ගහන්න හදන්නේ. හින්දා පරිස්සමින් ඉන්න පුතේ. ලියාගන්න. අත ළඟට කියන්නේ අතනේ කට ළඟට අවිල්ල තියෙන දැන්. ලියාගන්න. කාරුත් ලියලා ඕකේ පාරක් දාන්න. කවුරුත් දරුවෝ ලියන්න පුතේ. තාම පන්තියේ ළමයි 40ක් විතර බුදි. ඒ කියන්නේ උදේ 7 වෙනකොම බුදිය ගන්නවා. තුමාකාර බුදි ගා යන්නේ බං. නේද? දැන් දින්දු නෑගේ ඉඳලා අනිත් එක තාම බුදි නේද? දින්දු කොබලන මූණ අනිත් පැත්ත. ඉන්නවා. මං හිතන් හිටියේ බුදි කියලා. right. හරි. ඊට පස්සේ මෙන්න අශල්‍ය මයි පුතේ දුවේ අපි මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ කාගේ අර මේ අත කරුණේ කිව්වේ නිවඩු මාසේ. මට ආරංචියක් ආව අත කරුණේ කියලා දනිතුගේද? අත කරුණා කියලා කිව්වේ. පයිසින වෙන්න. කාගේද? කාගේ හරි අතක් කරේ කරුණේ කියලා කරුණ කිව්වනේ. මේ පන්තියේ ළමයි කාගේද? ජනිදුවේද? ජනිදු. හරි. අහගන්නේ නම් මේක හරි නේද? මේක හරි. අහගන්න. ඕකේ. මේක දැන් මෙහෙම දෙයක් තියෙනවා. මේ අහගන්න මේ මෙහෙම දෙයක් තියෙනවා. අතක් පයක් කැඩුනම් පුතේ අතක් පයක් පැන්නොත් අහි පන්නන්න යන්න එපා හොඳේ. එක සැරයක් එහෙම මම මේ යාට කියන්නේ ඔය මොකද මේ මේවා පන්ති වල කියන්න ඕන. අපි නම් පාඩමෙන් පිට පොඩ්ඩක්ව කතා කරන්නේ නැහැ. හැබැයි ළමයි වෙනුවෙන්නේ අතක් පයක් පැන්නොත් එහෙම අහි පන්නන්න තියන්න එපා.
ඒව කේස් හොඳද? ආයේ පරිණගතොත් ඒක පුරුද්දක් වෙනවා. පැනපුව පන්නන්න එපා. මං තේරුම් කරලා කියන්නේ ඔයාලට පැනපුව ආයෙත් පන්නන්න එපා කියලා. ඔය කේස් අපේ සමහර ළමයි මෙන්න මේවා. දැන් මේක හිතනකො පොඩ්ඩක්. දැන් මෙතන අපි පාඩවෙන් පිට යන්නේ. දැන් මේක පැනලා තියෙන්නේ. මේක පැනලා තියෙන්නේ පැනපුව ගැන හිතන්න එපා. පැනපුව පන්නන්න හිතන්න එපා. ඔක පවුනේ බං මිනිස්සුනේ. ඔක කැඩිච්චතර ගහන්න එපා අන්තතර ගහපන්. පුදු මනුස්ස වෙන්නේ. එක් ඉල්ලංගී පොතට ගහනවා. අනිත් අතට ගහපන්. ඒ අතට අපරාධිනේ අප්පා. නේද? පැනපුව පන්නන්න එපා. පහුවිද්ද වෙන පුතේ. නේද? ඒකෙන් දවා හැමතිස්සෙම තේරුම් ගන්න මෙතන මෙයා පැනලා තියෙන්නේ පන්නන්නේ මෙයයි විතරයි. 10 එකයි. මම පාඩමින් පිට යන්නේ නැහැනේ කවදාවත්. ඔයා හොඳට තේරුම් ගන්න. ඕන නෝට් එකක් දාගන්න. පැනපුව පැන්නවොත් පව් සිදු වේ. පැනපුව පන්නන්න එපා. නිකේත අතක් එල්ලන් එන එකට ඒ අතරම ගහන්න එපා. ඔල මාර චණ්ඩේ එල්ලගත්තු තරම අයිසරයක් ගහනවා. පොළු කෑල්ලක් අරගෙන. බුදුම මිනිස්සුනේ බා. මේ ගානාව කියන්නේ මේ ගාවොත් ඔව් ආගන්න දැන් මේක ආවොත් මට කියපන් කවුද පැනලා ඉන්නේ? දැන් මේක කීයක් පන්නන්න ඕනද? 4ම පන්නන්න ඕනද? එක හතක් කඩලා තියෙන්නේ. අත් දෙකම කඩන්න ඕනේ නැහැ මං ඒ වෙලාවට. උඹට තියෙන අනිත් අත කඩන්නේ කඩපොත කඩන්න යන්න එපා ඉතින්. ඒක කඩලා තියෙන්නේ. කවුද? දැන් මේක බම් මේක පන්නවල තියෙන්නේ. ඔහෙ මෙන්න මේ දෙක පන්නනෝකෝ. අන්න දැක්කද? දැක්කද කියන්නේ? දැක්කද? මොකක්ද එහෙනම් තේරුම් ගත්ත කවදාවත්? පන්නපුවතක් ආයෙත් පන්නන්නේ නැහැ. තේරුණානේ? දිනිදු? හරි. මේක දැන් මට කියපන් අවංකව කීයක් පන්නන්න ඕනේ? කීයක් පන්නන්න ඕනේ? කීයක්? අනේ සර් 3ක්. පිස්සුද මේ 3 පන්නන්න එපා. ඒක පැනලා තියෙන්නේ. ඒක කැඩිලා තියෙන්නේ පුතේ. මේ කැඩිලා. නේද? මෙයයි විතරයි. මෙයයි විතරයි. එයයි විතරයි. මොකද ඒව කැත වැඩ. අපි සබ්ජෙක්ටයක් තියෙන්න ඕන පුතේ. අපි අතර තියෙන්න ඕන සබ්ජෙක්ටයක්. අර තේරුණාද? සේකා ක්ලාස් නැද්ද? සේකා ඔයන් සේකා නෑ. හරි. මේක බලන්න මේක මාර වැඩි පොන්නන දෙයක් ඇත්තෙම නෑ. දැන් මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කිව්වොත් කාපිය කොටිය කියාපිනේ. නෑ ඕක කොහොමම ලියන්න බෑ. 10 බලය දාන්න ඕන. අන්න ඉතින් 10 බිඳුව ඊසර් 10 බිඳුව කීයේයි? 10 බිඳුව 1යි නේ යෝදයෝ. අයි බොට කිව්වනේ අලියගේ බිඳුවත් 1යි කියලා. මේක මේ දේශපාලන නැඩ් එකක් නෙවෙයි. අලියගේ බිඳුවත් 1යි. නිවිදු අහනව 2 ගානේ 10 දෙකක් ආවේ. නිවිදු 2 ගානේ කීයක් පන්නන්න ඕනේ? විසිජය මේක පැනලා තියෙන බම් මේ දෙන්නනේ පන්නන්න ඕන. පැනපුව ගැන හිතන්න එපා. අලුතෙන් පන්නන්න තියෙන ඒවා ගැන හිතන්න. පැනපුව ගැන හිතන්න එපා. අලුතෙන් පන්නන්න තියෙන මේ දෙන්නනේ බං. දැන් එනවා බොලෑ ගෙදරට
උඹලා ගෙදරට එනවා මිනිස්සෙක් ගේමක් ඉල්ලගෙන ඊයඩෝ කවුද කෑ ගහ දැන් දීදුලෑකවල් ගෙදරේ පාරයිනේ තියෙන්නේ එනවා ඊයඩෝ කියලා නැබැයි මිනිස්සයා එක අතක එක කකුලක එල්ලිලා තියෙන්නේ උඹ දැන් ඒ දෙක ගැන හිතනවද මෙහෙම එන්නේ ඒ දෙක කැඩලා කොහමද දැන් ඒ දෙක ගැන හිතනවද ඇහැට පේන්නේ මොකද්ද මේ අතයි මේ කකුලයි ඇහැට මීටර වෙන්නේ දැක්කද ඒක නිසා තුන ගානට දැන් තුන ගානට මේ තුන පැනලා තියෙන්නේ පැටියෝ මේක පැනලා තියෙන්නේ මෙච්චරයි පන්නන්න තියෙන්නේ නේද මෙච්චරයි පන්නන්න තියෙන්නේ පැනපුව ගැන හිතන්න එපා පන්නන්න තියෙන එක පන්නපන් මේකේ පන්නන්නම නෑ අහන් ඉන්න ආයෙත් කියා දෙන්න මෙතන පැටියෝ දශම සංඛ්‍යාවක් දක්වද්දී අපි බලනවා මෙතන දශම තිතෙන් එහා එකක් තියෙනවනේ අපි දන්නවා මේකේ අහන් ඉන්න මිහාන් මේකේ 10 එක සොරි 10 එක සමා වෙන්න ඕන ඒක වැරදීමක් පුතේ අත්තරදීමක් 10 එකයි අහගන්න ඔව් 10 එකයි සමා වෙන්න ඕන very sorry පට්ට sorry පැටියෝ ඔව් මෙතන 10 එකයි මෙතන 10 දෙකයි මේකේ 10 එකයි මේකේ 10 බිංදුවයි මගේ මොලේ අවුල් වුණා සමා වෙන්න ඕන අර සින්දුවක් තියෙන ඕකනේ සමා වෙන්න නොසිතා සිදු වෙච්ච වරදට කඳුනිකා ඔය අහල්ද සින්දුව ඒ සින්දුව ගැහුවේ ඒකරමනේ සමා වෙන්න නොසිතා සිදු වෙච්ච වරදට කියලා ඒ ගාන අහපන්කෝ ඒ ගාන නෙවෙයි පැටියෝ ඔයා තේරුම් ගන්න මේකේ පූර්ණාංශයේ එක ඉලක්කමක් ගන්න නම් මෙන්න මේ 5 දශමාංශයට යවන්න ඕන දශමාංශයට යවන්න ඕන ඉලක්කම් ගාන එකයි නම් 10 එක මේකේ දශමාංශයට ඉලක්කම් දෙකක් යවන්න ඕන මේ දෙක කොහොමද දශමාංකයේ තියෙන්නේ මේ දෙක දශමාංකයේ තියෙන්නේ කොහොමද මේ දෙක දශමාංකයේ තියෙන්නේ එහෙනම් මෙතන දශමාංශයට දෙකයි යවන්න ඕන 10 දෙක මෙතන මේ තුන කොහොමද දශමාංශයේ නේද මේ තුන කොහොමද දශමාංශයේ මෙයා විතරයි යවන්න ඕන එකයි මේ දෙක කොහොමද දශමාංශයේ මුගේ පුතේ කවුරුවත් යවන්න නැහැ 10 බිංදුවයි දැන් මොකද කියන්නේ දැන් මොකද පවීන් තේරුණා අම්මේ මම පවීන් හෙව්වා ඔබ හිටියේ නෑ පන්තියේ හරිද සැරටම තේරුණා මේක ලියා ගන්න ඕන එතකොට ඔය තේරෙන්නද වැලිහේනේ අයට තේරෙන්නේ ඒක ඔය වැලි ඉන්න බිරුප වැලිහේනේ කාටද සචින තේරෙන්නේ සචින තේරෙන්නේ අර සචින ඒකනේ කියන්නේ අහන් ඉන්නේ නැහැ කියලා නිමේසලා තේරෙන්නේ හරි චන්දිනු තේරුණා තග්ගාලේ මේක ලියා ගන්න තග්ගා ලියා ගන්න හරිද ඕකේ මෙන්න මේක මයි පැටවුන් පොඩ්ඩක් බලන්න ආයෙත් සැරයක් පවෙන් බලහන් පොයි පුතේ බලපන් මෙන්න
සර් ආයෙත් මෙහෙම කියලා දෙනවා. මොකද දරුවන්ට දෙන්න ඕන උපරිම සබ්ජෙක්ට් එක දෙන්න ඕන. මේක අහගන්න ඔයාලා YouTube මේක බලන්න පුළුවන් අද. අදම මේක YouTube වල බලන්න අපේ අවස්ථාව දෙනවා. මොකද අපේ යාළුවන්ට මේක දෙන්න ඕන පුතේ. මොකද සමහරක් අයට අයියා අක්කේ ක්ලාස් තියෙනවා. මේ වගේ අසාධාරණ ක්ලාස් එකක් දාදි මට බැන්න කට්ටිය කමක් නැහැ. මම ඒක අසාධාරණ වෙන්න මේ පාඩම YouTube දානවා පුතේ. මොකද හේතුව මම දන්නවා මට තේරෙන ගල තියෙන ප්‍රශ්න ඉතයි ගුරුවරුන්ට තේරෙන්නේ නැද්ද කියලා. එක ෆෝන් එක දෙපැත්ත යූස් කරද්දි ප්‍රශ්න තියෙනවා. අපි ඒකින්ද පුතේ මේ පාඩම YouTube දානවා. අදම දානවා YouTube එකට. අහගන්න මේක. ඔව්. මේක આવොත් බලන්න දැන් මේක ආවොත් ඇත්තටම දැන් මෙයා දශමාංශයේ ඉන්නේ. ඒක ගැන හිතන්න එපා ඔයයි. ඔයයි කී දෙනෙක් පන්නන්න වෙනවද කියහන්කෝ. නියමයි. ක්ලාස් එකම ලස්සනයිනේ. ඔව් 2.5 5යි 3යි 4යි 7 10 1යි 2යි 3යි අන්න පුතේ සබ්ජෙක්ට් එක දැන් මම ගණන් 10ක් දෙනවා හදන ලෑස්ති පුළුවන් ඔයලට මම නම් හිතන්නේ පුළුවන්ද පුළුවන් 10න් 10ම හදනවා උදේ පාන්දර මම හිතන්නේ හරි බලමු මොකද ඕට වඩා ටෝක්ස් අපි අහලා තියෙනවා සමහරක් කට්ටියට ටෝක්ස් අපි අහලා තියෙනවා අන්තිම විලෝදයක් නැහැ කුස්ස විතරයි මම කට්ටියක 10න් 10ම හදනවා 100ක් දුන්නු 100ම හදනවා අපි දිනදු අපි ඕට වඩා ටෝක්ස් කරපු කට්ටිය දැකලා තියෙනවා හොඳ බලමු එන පුතේ අපි ඕට එහා ටෝක් අහලා තියෙනවා කට්ටියගේ ඉරුෂි හරි බලමු එනම් බලමු මේ දවස්වල 225 කියන ලංකාවේ තියෙන මේ අසුබම සංකේත කියලා මම දන්නවා. කමන්නේ 225 කියන්නේ අසුබම සංකේතයක් ඒක මම දන්නවා. හරිද? මතේෂ කියනවා මලේ මලලු සර් මේක නම් මතක් කරන්න එපාලු 225. බලමු ඉතින්. ඕවායේ උත්තර ටයිප් කරන්න ඕනද පුළුවන් නම් කරන්න ඉතින්. හැබැයි ගණන් ටික හදන්න මම උත්තර ටික දාන්නම්කෝ.
මං හිතන්නේ නැහැ ඉතින් 10න් 10ම හදන්න පුළුවන් මට්ටමේ දරුවෙක් ක්ලාස් එකේ ඉන්නවා කියලා. පවීන් නම් ඉවරයිලු. රිෂාන් නැද්ද අද? රිෂාන් ක්ලාස් එකේ නැද්ද? චන්දිනු ඉවරයි. දනිතු ඉවරයි. මිහිරාවි ඉවරයි. බලමු ඉතින්. ඔය ඉතින් කට්ටිය කාරුත් ආගන්න. ඔය කට්ටි කාරුත් වෙන කලර්ස් එකක් අතර ගන්න. සියාන් ටෝක්ස් ඕන්නේ. රතු පෑන නෙවෙයි. රතු පෑන නෙවෙයි අතර ගන්න. ඔයාලා සාමාන්‍යයෙන් මේ කොළ පාට හරි කළු පෑනක් හරි අතර ගන්න. කොළ පෑනක් හරි කළු පෑනක් හරි ගන්න. වැරදි නිවැරදි කරගන්න. වැරදි తీරේ නිවැරදි කරගන්න. දැන් බොරු ටෝක් ඕනේ නෑනේ. සර් මට පෑනක් ඕනේ මගේ ඔක්කොම හරි. මගුලක් කතා කරන්න එපා. වැරදි නිවැරදි කරන්න පෑනක් අතර ගන්නවා. අපි දන්නවනේ අපි ඔල්ඩි ගන්නෝනේ පුතේ ඉස්සරින්ම. සිතුක පෑනක් අතර ගන්න වැරදි නිවැරදි කරන්න. මෙන්න මේක 2යි පන්නන්නේ. දැන් අර ගත්තු පෑනෙන් වැරදි කට්ටිය හදාගන්න. අර ගත්තු පෑනෙන් වැරදි කට්ටිය හදාගන්න. අකිදු ඔයාට මං කිව්වේ පෑනක් ගන්න පුතේ වැරදි ඇතිනේ. මේක 1යි 2යි 3යි. මං අනේ කරුණාවෙන් කියන්නේ වැරදි ඒවා හදාගන්න පෑනක් අතර ගන්න කියලා. මේක 1යි 2යි 3යි 4යි. හරිද? මේක 1යි 2යි 3යි 4යි. 4.010 4 කිව්වත් හරි 4 වරක් 10 4 කිව්වත් හරි අවුලක් නැහැ දෙකම එකයි. නැත්නම් 4.0.0.0.10 4 ඒත් හරි. මම දරුවන්ට කලින් කිව්වා වෙන පෑනක් අරන් මේව දිනදු ලියා ගන්න වැරදි ඒවා. වැරදි නිවැරදි කරගන්න. මේක 5.0 ගුණ කිරීම 10 2 නැත්තම් 5 ගුණ කිරීම 10 2 කිව්වත් හරි. මේක 2යි පන්නන්නේ 2යි දැක්කද? මම ඉතින් කාරුණික ඉල්ලීමක් කරනවා. ඔය අනිත් කලර්ස් පෙන් එකෙන් හදාගන්න වැරදි දේවල්. 1යි 2යි 1යි 2යි. අපි පැනපුව පන්නන්නේ. එයා දශමාංශය කොහොමත් ඉන්නේ. මෙයා පන්නන්න ඕනේ මෙයා දශමාංශයේ ඉන්නේ. 1යි 2යි. මේක දහය කීයද? මෙයා පැනලානේ
මෙයා දශමාංශය කොහොමත් ඉන්නේ 1යි 2යි 3යි 10 3යි. දැන් හරි අහිංසක ඉල්ලීමක් කරන්නේ ඔය කළු පෑනෙන් වැරදි කාරුත් අදාගන්න. මේ ඊසරා නිකන් ටෝක් ෂෝ නෑ පුතේ වැරදිව හදාගන්න ඊසරා. මේක 2.996 1යි 2යි පිටුක වැරදි ඒවා හදාගන්න රණුදී වැරදි ඒවා හදාගන්න ඉතින් කලබල වෙන්නේ නැතුව. මේක 1යි 2යි 3යි මෙයා කොහොමද පැනලා තියෙන්නේ? පැනපුව පන්නන්න එපා ශල්‍ය. අයියෝ අශල්‍ය මොකක්ද ඒ කරන විදිහේ තේරුම? මේ පැනපුව පන්නනම තියාගෙන අශල්‍ය. චීයානේ චීයා. නේද? අනේ චීයා චී අප්පචී. නිකේත පැනපුව පන්නන්න එපා රසිජය. මොන මඟුලක්ද කියහංකෝ. මු පැනපුව පන්නන ඕනේ. 1යි 2යි 3යි 10 3යි මේක ඒකේ පන්නන්න කවුරුවත් නැහැ. මං ඉතින් අහිංසක ඉල්ලීමක් කරන ඔයාගෙන් ඔය වැරදි ඒවා හරියාකාරව ලියා ගන්න. ඔය දරුවන්ට කරන අහිංසක ඉල්ලීමක් තමයි පුතේ වැරදි ඒවා හරියාකාරව ලියා ගන්න. වැරදි ඒවා ටික ලියා ගන්න. හරි. ඔක්කොම හරිද? ඔක්කොම හරි. සිතුක එකක් වැරදි. දනිතු දෙකක් වැරදි. හරි. හරි එහෙමනම් මෙන්න නවෝද්‍යා දෙව්මිනි එකක් වැරදි. දෙනිදු ඔක්කොම හරි. බලාගෙන. හරි. ලියන්න එහෙනම් මාතෘකාව ලියන්න ඊසරා කියන බෝඩ් එක තව ටිකක් මකන්න එපාලු බලන් ලියා ගන්න ඕනලු. බලන්නකෝ අයියෝ දිනු ඊසරා කියන කතාව. ඊසරා කියන බෝඩ් එක මකන්න එපාලු ලියා ගන්න ඕනලු. අයියෝ. කමන්නේ. ඊසරා මේක හිමින් ලියා ගන්න. රටකට ගිය කලක් අප්පා. අපි වැඩිච්ච තැන. අපිට කොයිද හිට. හරි. ඔව්සියන්. සඳුනිකත් කියනවා සර් බෝඩ් එක ටික වෙලාවක් තියෙන දෙන්නලු. අපිට ලියා ගන්න ඕනලු. සඳුනිකා මේක ලියා ගන්න ටක් ගාලා. ඔන්න මම තියෙන දුන්න බෝඩ් එක. මේක ලියා ගන්න. හරි. මේක ලියා ගන්න ටක් ගාලා. අපිට පරක්කු වෙනවා. පුතේ 8 වෙනි ක්ලාස් ඉවරයි. මොකද අද යන්න ඕන අපේ දෙවෙනි එක විදන් එන්න පුතියා ගන්න. දෙවෙනි මාත්‍රාව. හරි. right. එහෙමනම් බලන්න ඔයාලා දැන් අපි බලමු මෙන්න මෙහෙම.
මගේ මාතෘකාව යනවා මේකම මම මෙහෙම කියා දෙනවා. ලියන්න විද්‍යාත්මක අංකණයෙන් දක්වා ඇති එක හෝ 1ත් 10ත් අතර sorry විද්‍යාත්මක අංකණයෙන් දක්වා ඇති එක හෝ එකට වඩා විශාල සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දක්වා ඇති එක හෝ එකට වඩා විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් ලිවීම විද්‍යාත්මක අංකණයෙන් දක්වා ඇති එක හෝ එකට වඩා විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයෙන් දැක්වීම. දැන් අපි කොහොමද විද්‍යාත්මක අංකණයෙන් ලියපු එකක් මේ මොඩල් එකේ නෝමල් ක්‍රමයට ලියන්නේ? අහපන්කෝ. මම ඕක ප්‍රැක්ටිස් වෙන්න මෙන්න මේක නම් ටික කියා දෙනවා. පෙර පුහුණුවක් උදෙසා මේ ටික කියා දෙනවා. ටිකක් අමාරු වෙයි. පරිස්සමට හීනියට බබා වගේ අහන් ඉඳපන්. මෙහෙම. නිශ්ශබ්ද. ඕකේ. හරි. මේක. මම ක්‍රම දෙකක් කියා දෙනවා. 100න් කියන්න. මේක 100න් උඩ කරද්දි ඉස්සෙල්ලම ක්‍රමේ තමයි දැන් ඔයාලා උත්තරේ ජඩ් කරනවා කට්ටිය. දශම යන්නේ මොන මලි? දශම යන්නේ මොන මලි? නෝමලි. මේ තමයි මගේ එක ක්‍රමය. හැබැයි මම දැන් මේකට ආස නැහැ. නෝමල් වල 283 100න්. අගට බිංදු 2යි. අර පස්සේ 2යි මේ පස්සේ 2යි. උත්තරේ 283යි. ඕක තමයි ක්‍රමය. ඕක. දැන් මං ආස මේ ක්‍රමයට. පුතේ හේ තියෙන දේවල ಗುಣ කරන්න තර වෙනවද අඩු වෙනවද කියන්නේ. මං කියන්නේ ආප. දැන් ඔයාලා තියෙන දේවල කවුරුහරි කියනවා දිනදෝ මං ඔයගේ දේවල තෙගුණයක් කරලා දෙනවා. දෙන්න මගේ අපේ දෙන්න. තර වෙනවා. ಗುಣ වෙන්න තර වෙනවා. ಗುಣ වෙන්න වැඩි වෙනවා. අන්න පුතේ දැන් මෙයාගේ පූර්ණාංශ ඉලක්කම් 1යිනේ. ඔය එකට මේ දෙකත් ආවොත් පූර්ණාංශ ඉලක්කම් 3ක් එනවා. ඒ කියන්නේ ඔයයි තුත්ෙන් 1යි 2යි 3යි. කෙලින්ම ගන්නවා. ಗುಣ කරද්දී පූර්ණාංශය තර වෙනවා. නේද? තර වෙනවා. හරි. මේක හපන්. මේක આવොත්. දැන් මම මේ ක්‍රමෙම කියා දෙනවා. මට කියපන් දැන් පූර්ණාංශයේ ඉලක්කම් 1යිනේ. දැන් මේ බිංදු දෙක හින්දා දැන් පූර්ණාංශයේ ඉලක්කම් කීයක් එන්න ඕනද කියනකෝ. මගේ අප්පා දැන් පූර්ණාංශයේ ඉලක්කම් 1යි තිබුණේ 1යි 2යි බිංදු ගානට පූර්ණාංශය තර වෙනවා. බිංදු ගානට සමානව පූර්ණාංශය තර වේ. අන්න පුතේ 1යි 2යි 3යි. එහෙනම් 1යි 2යි 3යි. තිත මෙතන. හරි. මේක આવොත්
දැන් මොකද වෙන්නේ? දැන් පූර්ණාංශයට ඉලක්කම් කීයක් එන්න ඕනද? පූර්ණාංශයට ඉලක්කමයි තිබුණේ. අර සොරි 1000 දාමු. 10 3 දාන්න එපා එකපාරටම 1000 දාමු. හරි. දැන් පූර්ණාංශයට ඉලක්කම් කීයක් එන්න ඕනද? පූර්ණාංශයට ඉලක්කම් 1යි තිබුණේ. ගුණ කරන්නේ 1000න් හින්දා ගුණ කරන්නේ 1000න් හින්දා 1යි. ඔන්න බලන්න මොඩල් එක 1යි 2යි 3යි 4යි. දැන් පූර්ණාංශයට ඉලක්කම් 4ක් ඕන. 1යි 2යි 3යි 4යි. එහෙනම් කවුද? මෙතෙන්ට එනවා. හරිද? හරිද? මේක આવොත් හරි. දැන් පූර්ණාංශයට ඉලක්කම් කීයක් එන්න ඕනද? කීයක් එන්න ඕනද? 1යි එකක් කොහොමද තිබුණනේ? 1යි 2යි 3යි 4යි. එහෙනම් පැටියෝ 3යි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි. බිංදුව දාගන්න. පූර්ණාංශයට ඉලක්කම් 4ක් ඕන. දැන් ඔයා මෙච්චරයි කරන්නේ. ඔන්න බලන්න. මම මුල ඉඳන් ආයෙත් කියා දෙන්නම්. මම මුල ඉඳලා ආයෙත් ඔක්කොම ටික කියා දෙන්නම් මයි ක්‍රමයට. අහගන්න. මෙතන දැන් තියෙන්නේ පූර්ණාංශයේ ඉලක්කම් 1යිනේ. එන උත්තරේ එන්න ඕන 1යි 2යි 3යි. මේ බිංදු දෙක ගණන් කරගන්න. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. 1යි 2යි 3යි. 1යි 1යි 2යි 3යි. කෙලින්ම 283. මේක පූර්ණාංශයේ ඉලක්කම් 1යි. මේකින් දෙන්න ඕන 1යි 2යි 3යි. දැන් එන 1යි 2යි 3යි. මෙතනින් තිත 1යි 2යි 3යි තිතයි. 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 මේක 1යි 2යි 3යි 4යි තිතයි. 1යි 2යි 3යි 4යි තිතයි. 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි තිතයි 4. දැක්කද? මේක 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි තිබුණේ 4ක් වෙන්න මං අතින් බිංදුවක් දාගත්තා. ඕකේ. ඕකේද කියපල්ලමයි පුතා. පැටි ඕකේ කරන්න. තේරුම් නැත්තම් නෑ කියන්න. හරි ඉස්සෙල්ලා මේක ලියාගන්න පුතේ. මේක ලියාගන්න. ඉක්මන් කරන්න. තුන්වෙනි ගාන මේකනේ. පැටියෝ 1000 එන්නේ. දැන් අපි මේක වෙන්න ඕන මෙන්න මේ බිංදු ගානට සමානව පූර්ණාංශය තර වෙන්න ඕන. දැන් තිබුණ 1යි 1 ඉලක්කමයිනේ. 1යි 2යි 3යි 4ක් වෙන්න ඕන. ඒතර 1යි 2යි 3යි 4යි. මෙතනදි තේරෙනවා. නැත්තම් ඔයාලා මේක තේරුම් ගන්න පුතේ සාමාන්‍ය තීරය තමයි දශම තිත වමට යනවා.
sorry දශමදී දකුණට යනවා. 0.2යි නම් දකුණට 2ක් යනවා. 0.3යි නම් දකුණට 3ක් යනවා. මේ බලන්නකො 0.3යි දකුණට 3යි. ಗುಣ වෙන්න දකුණට යනවා. බෙදෙන්න වමට යනවා. හරිද? ಗುಣ කිරීමේදී දශම තිත දකුණට යනවා. දශම තිත දකුණට යනවා. දැන් 100 නම් දෙකක් දකුණට. ඕකේ. ඉක්මන් කරමු මොකද අපි 8 වෙද්දි යන්න ඕනේ මොකද අපේ ස්කූල් වෙලාව අපිට 8 හම්බෙලා තියෙන්නේ. හරි ඕකේ. මේක ලියා ගන්න. හරිද? හරි. අපි තව මේන් ටික ප්‍රැක්ටිස් කරලා ඉමු. මේක ප්‍රැක්ටිස් කරලා අරමට යන්න. හරි. හරි පුතේ. දැන් ඔයාලට ගන්න ටික පේනවා. ශලෝමි ගණන් ටික හදලා පුතේ ගන්න කළු පෑන අතර ගන්න වැඩි හදා ගන්න. චන්දිනෝ කළු පෑනක් හොයා ගන්න. මේ අනිවාර්ය වැඩි ඇති. දෙන ඉක්මන් කරලා කළු පෑනක් හොයා ගන්න ඕ ටික හදලා. වැඩි හදා ගන්න. ඉවරයිද? ඉවරයි. බලමුද? බලමු. හරි මෙන්න මේක පැටියෝ දැන් 0.1යි නම් සිත් එකක් දකුණට එකයි යන්නේ. ඔන්න මම එහෙම කියලා දෙන්නම්. 0.1යි දකුණට 1යි. එකක් ගියා. බිඳු කීයක් තියෙයි? 0.3යි දකුණට ගියාක නෑ. සිත දකුණට
තිත දකුණට කීයක් යනවද? තිත දකුණට නැත්නම් පළ දකුණට. මොකද දකුණේ මිනිස්සු අපි. දකුණට පළ. කීයක් තියෙයි? කීයක් තියෙයි? 3යි. තිත දකුණට. තිත දකුණට කීයද? බුදු අම්මේ 1යි 2යි 3යි 4යි. අර ඒ විලාවට මේක ලේසි හොඳේ. 1යි 2යි 3යි 4යි 5ක් වුණ පූර්ණාංශයට. එහෙනම් පුතේ තිත කීයක් යන්න ඕනේ? තිත 4ක් යන්න ඕන. තියෙන්නේ 2යි. අපි අතින් දෙකක් දාලා දෙනවනේ පවුනේ. දශම වල පස්සට බිංදු දෙන්නට නෑ හානිනේ පුතේ. 1යි 2යි 3යි 4ක් යන්න ඕන. තිබුණේ 2යි. අන්නේ නම් මේ පස්සටම වයි යනවා. දැක්කද? තිත දකුණට යවුවා. අපි පොඩ්ඩක් සබුද්ධිමත් මනසින් මේව විමසන්න ඕන දිනිදෝ. නිකම් වෙන්නේ මේව සබුද්ධිමත් මනසින් විමසන්න ඕන. තේරුණාද? නිකන් එන්නේ ආඩපාලි නෙවෙයි මේවා. ආඩපාලි වගේ බහින්නේ. මේව සබුද්ධිමත්ව හිතන්න ඕන. තේරුණාද නිශාන්? සර් මට ඒ වචනේ තේරුන්නේ නෑලු. අනේ අපේ මුංගේ සිංහල පන්තියක් වෙනම දාපන්කො මම. හරි. මෙන්න දැන් කීයක් යන්න ඕනේ? කීයක් යන්න ඕනේ? 1යි 2යි. දකුණට 2යි. දැන් දකුණට කීයක් යන්න ඕනේ? එකට උත්තරේ මේ තියෙන්නේ 48.89. මේක දකුණට 2යි. මේක සිංගාල මෙතනට යනවා. මේක සිංගාල සිංගාල යනවා. කියනවා. දැන් කීයක් යනවයි සිංගාල? සිංගාල කීයක් යනවයි? සිංගාල. සිංගාල. සිංගාල 1යි 2යි 3යි 4යි. එහෙනම් තියෙන්නේ 3යිනේ. අතින් බින්දුවක් දාගන්න. කෝ හරි කට්ටිය. කෝ කෝ පුතේ ඔක්කොම හරි ඔක්කොම හරි ඔක්කොම හරි තේරුණා? 7න් 7යි දිනිදු 5ක් වැරදි. තර්ෂි ඔක්කොම හරි. සෙනෙස් දෙයක් වැරදි. ලියා ගන්න. නිකේත කියන සර් බෝඩ් එකේ මකන්න එපාලු ලියා ගන්න ඕනලු. නිකේත ලියා ගන්නකො එන. නිකේත කියන බෝඩ් එකේ මකන්න එපා ලියා ගන්න ඕනලු. ලියා ගන්න නිකේතක් ගාලා. පමිදු හරි. හිරුෂ ලියා ගන්න ඕන. තරුෂිය මායා ලියාගත්තු නිකේත ලියාගත්තු මේක. හරි. එතකොට අද මාතෘකාව තමයි විද්‍යාත්මක අංකණයෙන් දක්වා ඇති සංඛ්‍යාව ප්‍රභාත් සාමාන්‍ය ආකාරයෙන් ලිවීම.
දැන් මෙහෙමනේ කතාව. දැන් ඕකේ කතාව මේකනේ පුතේ අරකම තමයි. දැන් 1000 කියන්නේ 10 3. මේකනේ බං. දැන් ඕකාවොත් 10 2 කියන ඔබ දන්න මේ ගුණෙට කාගෙන්ද? 100 නේ බං. දැන් මේක තිත දෙකක් යනවා මෙහාට. දකුණට 2යි. ඇයි බං අරකම තමයි මේ. අරකම තමයි දැන් මේ මේ මෙච්චර වෙලා කෑ ගහලා උඩ පැනලා හූ කියලා නටලා කියා දුන්නා. දැන් මෙලොදියක් තේරෙන්නේ නැහැලු. කවුද මේ කියන්නේ? එයානේ ඒකනේ කියන්නේ. 7 දෙයිනේ 10 දෙක නම් දෙකක් පැන්න. පොඩ්ඩක් සම්බුද්ධිමත්ව විමසනෝකෝ හලෝ. මොන මගුලක්ද කතා කරනකෝ. සංජාන වට තේරෙන්නේ නැහැ. දිනිති සංජාන තේරෙන්නේ නැහැ. දිනිති තේරෙන්නේ නැහැ. අයියෝ දිනිති. කන්දප්පා. මේ බලනකෝ අප්පා. මේ ගාන. දැන් මොකද වෙන්නේ? බෑ නෙවෙයිද මේ විද්‍යාත්මක අංකණයෙන් දියත් සංඛ්‍යාවක්. මේක විද්‍යාත්මක අංකණයෙන් දීලා තියෙන්නේ ලියන්නේ සාමාන්‍ය ආකාරයෙන්. දැන් මොකද 10 3 කීයක් පයින්නවයි? පිට 1යි 2යි 3යි. පුන්සරා බෙනුෂි දැක්කද? දැක්කද කියන්න? මාත්‍රිකාව පුතේ කලින් කිව්ව චන්දිනෝ. චමිදු මාත්‍රිකාව කිව්වා අපේ. මාත්‍රිකාව තමයි විද්‍යාත්මක අංකණයෙන් දක්වති සංඛ්‍යාව සාමාන්‍ය ආකාරයෙන් ලිවීම. මං කිව්වා එක හෝ එකට වඩා විශාල. මේ ගාන අපි දරුවන්ට කියනවා ඉතින් අපිව අනිවාර්යෙන් subscribe කරන්න. තව subscribe ල පොඩි ගානයි ඕන 1000 පයින්න. හරි. දැන් කීයක් එනවයි? දැන් කීයක් එනවයි? ඕනේ විඳු. දැන් කීයක් එනවයි? කියන්න. ඔව් තිත කීයක් එනවයි? තිත කීයක් එනවයි? දින සංජානා තිත ශිංගාල මෙතෙන්ට යනවා. නේද? මේක આવොත් හරි මහාර වැඩේනේ වෙලාවේ ඇටියට. එකයි තියෙන්නේ 3ක් යන්නලු. එකයි තියෙන්නේ 3ක් යන්නලු. බින්දු පස්සට ආවඩා කීයද? කීයද? එක අන්න පුතේ 1යි 3ක් යන්නලු. 1යි 2යි 3යි 3ක් ගියා. 1යි මම මෙයා කියනවා තව මේ තිත 3ක් යන්නලු. 1යි 2යි 3යි නැත්තම් මොකද්ද? පූර්ණාංශයේ ඉලක්කම් 1යිනේ. මේ 3ත් එක ඉලක්කම් 4ක් එන්න ඕන. දැන් මම කලින් කියදි පිටිය මෙතන ඉලක්කම් 1යි තියෙන්නේ. 10 3 අලුතෙන් ආපින්දා ඒ 3යි මේකයි 4ක් වෙන්න ඕන. ඒ 3යි මේකයි 4යි. 1යි 2යි 3යි 4යි. එක ලේසි. තේරුණාද? මේක ඔන්න බලන්න මයි ක්‍රමයේ ලේසි. දැන් පූර්ණාංශල ඉලක්කම් කීයක් එන්න ඕනද? 7යි 7යි එකයි කීයද? 1යිනේ තිබුණේ. 1යි 7යි කීයද? 1යි 7යි කීයද? පූර්ණාංශ ඉලක්කම් කීයක් එන්න ඕනද? 8ක් එන්න ඕන. නැත්තම් බන් තියෙන්නේ 2යිනේ. අතින් බින්දු 5ක් දාන්න ඕන. අතින් බින්දු 5ක් දාන්න ඕන. තිබුණේ 2යි බං 7ක් පන්නන්න ඕන. එහෙනම් මොකද්ද? තියෙන්නේ 2යිමයි පුතේ.
තියෙන්නේ 2යි 7ක් පන්නන්න ඕන. අතින් බිංදු 5ක් දානවා. අතින් බිංදු 5ක් දාලා ඒ 5ක් පන්නනවා. අන්න. නැත්නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? හරි. ටක් ගාලා මේක ලියා ගන්න. ටක් ගාලා ලියා ගන්න. ඔව් පුතේ. අද මරුවටම තේරුණා. සොරි. මේ 8 නේද? හරි. හරිද? හරි. ඕකේ. හරි මේ ගාන කළ බලන්න ඔයාලා. මේ ගාන කළ බලන්න. අනිවාර්යෙන් පුතේ ඔයාගේ අදාපෘති යාළුවන්ට මේ වීඩියෝ සයි බලන්න කියන්න. කළ බලන්න මේ ගාන. හරි. බලන්ටක් ගාලා හොඳට තේරුම් ගණන් කරන්න. රණුදී කලබල වෙන්න එපා. නෑ මේක දැන් වැඩ. කාරුත් ආයෙත් මේ වීඩියෝස් එක බලන්න. ජනිදු බොඩ තේරුණාද? මිහිරා ඉවරයි. ඉතුක ඕකේ. හරි. මේ ගානේ පැටියෝ බලන්න ඔයාලා. දැන් මෙතන 10 3යිනේ. 10 3 නම් අනිවාර්යයෙන්ම මේ තිත 3ක් යන්න ඕන. එකක් ගියා දෙකක් ගියා 3ක් යන්න බිඳුවක් දැම්මා. 10 2යි නම් මේ තිත දෙකක් යන්න ඕන. දෙකක් ගියා එක උලක් නැහැ. 3ක් නම් මේ තිත 3ක් යන්න ඕන. ප්‍රභාත් 5ක් නම් මේ තිත 5ක් යන්න ඕන. 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි. කො බලන්න ගණන් හතරමරි කට්ටිය. ගණන් හතරම හරි.
හතරම හරිද? බොරු කියන්න එපා. බොරු කියන්න එපා. මූණේ පේනවා හතරම හරි නෑ කියලා ඔයාගේ. දිනිදු. මූණෙන් පේනවා හතරම හරි නෑ කියලා. හතරම හරිද? ප්‍රභාත්ගේ හරි. බොරු කියන්න එපා ප්‍රභාත් මූණේ පේනවා එකයි හරි කියලා. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා පින්වත් දවසක් වෙන්න කියලා රෝග බිය දුරු වෙන දවසක් වෙන්න කියලා ගෙදරින් එළියට නොබහින්න හිතෙන දවසක් නේද? ගෙදරින් බහින්නේ නැහැ කියලා හිතෙන දවසක් වෙන්න කියලා. දිනදු සෙල්ලමටම බයිසිකල පාරේ පදින්න හිතෙන්නේ නැහැ කියන දවසක් කියලා වෙන්න කියලා හිතෙන දවසක් කියලා අපි ක්ලාස් එක නවත්තමු නේද? එහෙනම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. පරිස්සමින් ඉන්න. නේද? හරි බුදු සරණයි දරුවා.